හරි. හොඳින් බලන්න. අපි 9 ශ්‍රේණියේ කතා කර ගැටලුවට වඩා වෙනස් තැනකින් සාකච්ඡා කළ හැකි ගැටලු කිහිපයක් තියෙන්නේ. එක්තරා දිනක පාසල් සමූපාකාරයට ගිය සිසුන් ඇසුරෙන් අඳින ලද වෙන් රූපයක් තමයි දැක්වෙන්නේ. හොඳින් අපි මේකෙදී ප්‍රශ්නයට අමතරව හඳුනා ගැනීමක් කරමු. අභ්‍යාස පොත් මිලදී ගත් අය 35 සහ 30 මේ අභ්‍යාස පොත් මිලදී ගත්ත කට්ටිය තමයි මේ කුලකය තුල තියෙන්නේ. නැත්නම් සරල භාෂාවෙන් ගත්තොත් මේ රවුම ඇතුළේ ඉන්න ඕන අභ්‍යාස පොත් ගත්ත අය විතරයි. ඒතර මේ රවුම තුල ඉන්නේ පෑන් මිලදී ගත්ත කට්ටිය විතරයි. මේ රවුම තුල ඉන්නේ අභ්‍යාස පොත් මිලදී ගත් අය. ඒකට 35යි 30යි කියන්නේ අභ්‍යාස පොත් මිලදී ගත් සියල්ල 65යි. පෑන් මිලදී ගත් සියල්ල ඉන්නේ මේ රවුම තුල. එහෙනම් 30 සහ 55 85යි. මේ 40 මේ රවුම් දෙකෙන්ම පිට. පෑන් වලට අයිතිත් නැහැ, අභ්‍යාස පොත් අරගෙනත් නැහැ. එහෙනම් පෑන් හා අභ්‍යාස පොත් මිලදී නොගත් අය තමයි මේ 40. ඒතර මේ 30 කවුද? 30 මේ රතු පාටින් යන ප්‍රදේශයේ අයිති අභ්‍යාස පොත් ගත්ත කට්ටියටත් අයිති, පෑන් ගත්ත කට්ටියටත් අයිති. එහෙනම් මේ 30 කියන්නේ අභ්‍යාස පොත් හා පෑන් මිලදී ගත්ත කට්ටිය 30යි. අපි මේ 35 කියන එක ගත්තොත් 35 අයිති අභ්‍යාස පොත් වලට පමණයි. අභ්‍යාස පොත් පමණක් අරන් තියෙන 35යි. ඒ වගේ මේ 55 කියන්නේ පෑන් පමණක්. මේ පැත්තට ගිහිල්ලා නැහැ 55. එතකොට අභ්‍යාස පොත් අරගෙන නැහැ. ඒ කියන්නේ ආරන් තියෙන්නේ පෑන් පමණක් විතර. හරි. එහෙනම් ප්‍රශ්න මොනවද බලමු අහලා තියෙන්නේ. අභ්‍යාස පොත් මිලදී ගත් සංඛ්‍යාව එහෙනම් මේ 35ට 30 එකතු වුණාම 65යි. දෙවෙනි කොටස පෑන් මිලදී ගත් සංඛ්‍යාව 55ට 30 එකතු වෙනවා 85යි. අභ්‍යාස පොත් හා පෑන් යන දෙවර්ගයේ මිලද ගත කට්ටිය 30 දෙනෙක් ඉන්නවා. තව කොටසක් අහනවා අභ්‍යාස පොත් පමණක් මිලට ගත් සංඛ්‍යා. අභ්‍යාස පොත් පමණක් අපි කලින් කතා කරා. අභ්‍යාස පොත් පමණක් මිලට ගත්ත කට්ටිය 35යි. ඒ වගේම පෑන් පමණක් මිලට ගත්ත කට්ටිය 55ක් විදියට. වෙනත් දෑ මිලට ගැනීමට පැමිණි. ඒවල අභ්‍යාස පොත් හා පෑන් මිලදීගෙන නැහැ. නම් වෙනත් දෑ මිලට ගැනීමට පැමිණි සංඛ්‍යාව 40ක් විදිහට අපිට ගන්න පුළුවන්. එදින සම්පාකාරයට පැමිණි මුළු ගණන කීය? ඔක්කොම පිරිස 35යි 30යි 55යි 40යි එකතු කරනවා. එකතු විදිහට අපිට ලැබෙනවා 160ක් විදිහට. අභ්‍යාස පොත් හෝ පෑන් මිලදී ගත් සංඛ්‍යා. හොඳ ප්‍රශ්නයක්. අභ්‍යාස පොත් හෝ පෑන්. එතකොට මේලයක් තමයි කියන්නේ හෝ. දැන් හා කිව්වොතින් අභ්‍යාස පොත් හා පෑන් නම් 30යි. හෝ කියන්නේ එතකොට ඔක්කොම අභ්‍යාස පොතුයි පෑන් හෝ මොකක් හරි අරන් තියෙනවා. 35යි 30යි 55යි එකතු කරනවා. එතකොට 65යි 55යි 70 120ක් විදිහට එනවා. එක්තරා ගමක ගොවීන්ගෙන් ඔවුන් කරනු ලබන වගාවන් පිළිබඳ කරන ලද විමසීමෙන් ලබාගත් තොරතුරු වෙන් රූපය තුල තියෙනවා. තේ වගා කරන ප්‍රදේශය තේ වගා කරන ගොවීන් ඇතුළත් කුලකයේ X අකුරෙනුත් ගම්මිරිස් වගා කරන ගොවීන් ඇතුළත් කුලකයේ Y අකුරෙනුත් නිරූපණය කරලා තියෙනවා. තේ වගා කරන්නන් සංඛ්‍යාව අහනවා. තේ වගා කරන්නන් කියන්නේ X කුලකයේ X රවුම ඇතුළේ ඉන්න ඔක්කොම තේ වගා කරන. එතකොට 20 සහ 18 කියන්නේ 38ක් විදිහට ගන්න පුළුවන්. ගම්මිරිස් වගා කරන්නන් සංඛ්‍යාව ඉන්නේ Y කුලකයේ තුල නැත්නම් Y රවුම තුල 18ක් විදිහට ගන්න පුළුවන්. තේ පමණක් වගා කරන්නන් සංඛ්‍යාව. තේ පමණක්. තේ වගා කරන්නන් ඉන්නේ මේ රවුම තුල මේ 18 තේ රවුමටත් අයිති ගම්මිරිස් රවුමටත් අයිති. ඒ කියන්නේ මේ 18 කියන්නේ තේ හා ගම්මිරිස් වගා කරන 18යි. මේ 20 දෙනා ගම්මිරිස් වගා කරන්නේ නැහැ ගම්මිරිස් රවුමෙන් පිට. නමුත් තේ රවුමට අයිති. එහෙනම් තේ පමණක් වගා කරන්නන් සංඛ්‍යාව වෙන්නේ 20ක් විදිහට. තේ පමණක් වගා කරන්නන් දැක්වෙන ප්‍රදේශ කුලක අංකණයෙන් දක්වන්න. හරි. තේ පමණක් අයිති නැහැ. කාටද ගම්මිරිස් රවුමට අයිති නැහැ. ගම්මිරිස් රවුම නිරූපණය වෙන්නේ Y අකුරෙන්. අයිති නැත්නම් Y dash. කාටද අයිති? තේ වගා කරන එහෙම නැත්නම් X ට අයිති. එහෙනම් Y dash ඡේදනය X විදියට අපිට කුලක අංකණය නිරූපණය කරන්න පුළුවන්. තේ හා ගම්මිරිස් වගා කරන්නන් සංඛ්‍යාව අපි කලිනුත් ඒක හඳුනාගත්තා. තේ හා කියන්නේ තේ සහ ගම්මිරිස් දෙකම වගා කරන්නන් ගණන එනවා 18ක් විදියට. ඊට වගාවන් දෙකෙහිම නොයදෙන සංඛ්‍යාව වගාවන් දෙකේම නොයදෙන සංඛ්‍යාව මේ රවුමෙන් පිට 15 දෙනෙක් විදිහට අපිට ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට තවත්
වැදගත් කොටසකට යන්න හදන. කුලක දෙකක අවයව ප්‍රමාණ අතර සම්බන්ධතාවය ගන්න හදන. කුලක දෙකට පොදු අවයව ඇති විට සහ පොදු අවයව නොමැති විට කියලා අපි ආකාර දෙකක් කතා කරන. මුලින්ම අපි කතා කරන කුලක දෙකට පොදු අවයව ඇති විට. එහෙනම් අපිට A මේලය B මේ සියලු අවයව ලියන්න හදන. A මේලය B කියන්නේ A හා B ට අයිති සියලුම අවයව ඇතුළත් කුලකය ලියන්න හදන. කොට අපිට ගන්න පුළුවන් ඉස්සෙල්ලා A කුලකය නම් ගන්න NA NB ගත්තොතින් අපිට වෙන්නේ දැන් NA ගැනීමේදී මේ සම්පූර්ණ රවුම් ප්‍රදේශයම ගත්තා. මේලේදී තව අපිට වෙන්නේ මේ කොටස ගන්න විතරයි තියෙන්නේ. මේ හඳ පළුව වගේ කොටස තමයි ගන්න තියෙන්නේ. එහෙනම් මේ කොටස ගන්න පුළුවන් වෙන්නේ NB ගත්තොතින් මේ කෑල්ල ආයි නැවත එනවා. පැහැදිලිද මං කියන එක? මේ මේලය ප්‍රකාශ කරන්න හදන මං NA ගත්තා. NA ගත්තාම මේ ඔක්කොම ප්‍රදේශයයි තියෙයි. දැන් අපිට පෙන්වන්න තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. මේ ටික පෙන්වන්න පුළුවන් අපිට මේ සම්පූර්ණ B ගෙන් මේ ඡේදනයේ කෑල්ල අඩු කරා නම් ඒ කෑල්ල එනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් NA එකතු කිරීම NB අඩු වෙන්න ඕන ඡේදනය A ඡේදනය B. මේ දෙන්නගේ පොදු ප්‍රදේශය අඩු වුණා නම් හරි. දැන් නිකම් බැලුවොත් අපි කොලයක් ඇලුවොතින් ඒ රවුමට ඒතර ඉතිරි වෙන ප්‍රදේශය තේරෙනවනේ මෙන්න මේ ප්‍රදේශය විතරයි ගන්න. තවත් B රවුමටම කොලයක් ඇලුවොතින් මේ ටික ඩබල් වෙනවා. මේ කෑල්ල එහෙනම් ඡේදනය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ NA එකතු කිරීමෙන් B අඩු කිරීමෙන් NA ඡේදනය B විදිහට ගන්න පුළුවන්. හරි. කුලක දෙකට පොදු අවයව නොමැති විත්තා පහසුයි මේලය ප්‍රකාශ කරන්න. තොරේ දෙක එකතු NA එකතු කිරීම NB විදිහට ගන්න පුළුවන්. අපි සරල ගැටලුවකට යමු. NA 20යි NB 15යි NA ඡේදනය B 12 නම් NA මේලය B අහන්නේ ලියන්න පුළුවන්. මේලය සඳහා අපි ලබාගත් සම්බන්ධතාව NA මේලය B සමානයි NA එකතු කිරීමෙන් B අඩු කිරීමෙන් NA ඡේදනය B. එතකොට NA මේලය B සමානයි NA දන්න 20යි NB දන්න 15යි ඡේදනය දන්න 12යි යන අඩු කිරීම 12. එතකොට අපිට හොයන්න පුළුවන් NA මේලය B 20යි 15යි එකතු කරලා 12ක් අඩු කරනවා. 20යි 15 එකතු කරාම 35යි 12ක් අඩු වෙනවා. එතකොට පිළිතුර ලැබෙනවා NA මේලය B 23ක් විදිහට. තව ගැටලුවකට යමු. x සහ y ගෙන් ප්‍රකාශ වෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් x මේලය y සමානයි nx එකතු කිරීම ny අඩු කිරීම nx ඡේදනය y කියලා අපි ආදේශ කරමු. මෙතනදී මේලය දීලා තියෙනවා nx මේලය y 12යි. ඒ වගේම nx හොයන්න තියෙන්නේ ny දීලා තියෙනවා 20ක් විදිහට. ඒ වගේම අපිට ඡේදනය දීලා තියෙනවා nx ඡේදනය y සමානයි 15ක් කියලා. ඒතර අඩු කිරීම 15 අපිට සුළු කරන්න පුළුවන්. දකුණු වම් පස 12 සමානයි nx 20න් 15ක් අඩු කරාම 5යි. දැන් දකුණු පැත්තෙන් දෙපැත්තෙම 5ක් අඩු කරනවා. ඒතර 12 අඩු කිරීම 5 සමානයි nx විදියට ලැබෙනවා 7ක් කියලා. නැත්නම් nx සමානයි 7 විදියට පිළිතුර ගන්න පුළුවන්. ඊළඟ ගැටලුවේදී p හා q වලින් තියෙන අපේ ලියත np මේලය q සමානයි np එකතු කිරීම nq අඩු කිරීම np ඡේදනය q. අපි අගයන් ආදේශ කරමු. අපිට මේලය දීලා තියෙන නැවත 67යි සමානයි np දීලා තියෙන 27යි nq හොයන්න තියෙන කෙනා ඡේදනය දීලා තියෙනවා 15ක් විදිහට. එහෙනම් අපි සුළු කරමු. 67 සමානයි 27න් 15ක් අඩු කරාම 12ක් වෙන්නේ. එතකොට NQ ඉස්සරහට ගත්ත NQ එකතු කිරීම 12. දෙපැත්තෙම 12ක් අඩු කරාම NQ ලබා ගන්න පුළුවන්. එතකොට 67 අඩු කිරීම 12 සමානයි NQ. 67න් 12ක් අඩු වුණාම NQ 55ක් විදිහට ගන්න පුළුවන්. A හා B වලින් තියෙන ප්‍රකාශය ලියාගමු. NA මේලය B සමානයි NA එකතු කිරීම NB අඩු කිරීම NA ඡේදනය B. ආදේශය යොදමු. මේලය 48යි NA 20යි NB 35යි හොයන්න තියෙන්නේ ඡේදනය A ඡේදනය B. ඒක සුළු කරන්න පුළුවන්. මෙතෙන්දී අපි ඍණ NA ඡේදනය B තියෙන එක පහසුයි. සමාන ලකුණේ වම් පසට අරගෙන ආවම කොට n ඍණ ධන බවට පත් වෙනවා. NA ඡේදනය B සමානයි සමාන ලකුණෙන් දකුණු පස 20 35 එකතු කරාම 55යි 48 මේ පැත්තට අරගෙන යනවා. සමාන ලකුණෙන් දකුණු පැත්තට. එතකොට ඍණ 48යි 55න් 48ක් අඩු වුණාම NA ඡේදනය B එනවා 7ක් විදියට. 10 ශ්‍රේණියේ සිසුන් 85 දෙනෙකුගෙන් අධ්‍යාපන චාරිකාවක් යෑමට කැමති ස්ථාන දෙකක් පිළිබඳ විමසීමේදී
අනුරාධපුරේ යාමට කැමති 35ක් ඉඳලා තියෙනවා. නුවරඑළිය යාමට කැමති 55 දෙනෙක් ඉඳලා තියෙනවා. එම තොරතුරු වෙන් රූප සටහනක දක්වා පහත ප්‍රශ්න වල පිළිතුරු සපයන්න තියෙනවා. සියලු සිසුන් ගන්න 85 තොර සර්වත්‍ර කුලකයේ විදිහට අපිට ගන්න වෙන්නේ 85 අපි නිරූපණය කරොත් අනුරාධපුරේ යාමට කැමති සිසුන් අපි A කුලකේනොත් නුවරඑළිය යාමට කැමති සිසුන් B කුලකේනොත් නිරූපණය වෙනවා. එතකොට මේ ප්‍රදේශයෙන් කියන්නේ මේ දෙකම නරඹන්න කැමති පිරිසකුත් ඉන්නවනේ. ඉන්න පුළුවන්. දැන් ඔබෙනුත් චාරිකාවක් යන්න විමසුමකින් කොහේ හරි යන්න පුළුවන් නම් චාරිකාවක් නම් ඒ ඇති. ඒ නිසා පන්තියක තමයි ඉන්න පුළුවන් ඕන තැනක යන්න කැමති. ඒකට මෙතනදී අහලා තියෙන අනුරාධපුරේ සහ නුවරඑළිය යාමට පමණයි. ඒකට මේ දෙකටම කැමති පිරිස තමයි මෙතන තියෙන්නේ. ඒකට මෙතනින් නිරූපණය වෙන්නේ අනුරාධපුරයට පමණක් යන්න කැමති. ඊතරට අකමැති අය. මෙතනින් පෙන්වන්නේ නුවරඑළිය පමණක් කැමට කැමති අය. සමහරවිට ඒගොල්ලෝ රස්නෙට අවුවට කැමති නැතුව ඇති. හරි. අපි දැන් තොරතුරු සරල මට්ටමින් දැක්වුවා. ඉතින් සර්වත්‍ර කුලකයේ 85 එක හරි. අනුරාධපුරේ යාමට කැමති 35 නේ. මේ රවුම ඇතුළේ 35ක් තමයි එන්න ඕන. ඒ වගේ මේ සම්පූර්ණ රවුම ඇතුළේ නුවරඑළිය යාමට කැමති අය 55 එන රවුම තුල 55ක් එන්නේ. නමුත් තොරතුරු වලින් අපිට දැන්ට තියෙන තොරතුරු වලින් මෙතන එකපාරම අගේ ගන්න බෑ. එහෙනම් අපි අර කලින් ඉගෙනගත්ත අවයව අතර සම්බන්ධතාවයට යමු. NA මේලේ B මම A හා B කියලා නම් කරලා තියෙනවා. NA එකතු කිරීම NB අඩු කිරීම NA ඡේදනය B. මේලේ කියන්නේ සියල්ල 85යි NA 35යි NB 55යි ඡේදනය දැන් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඡේදනයේ සමාන ලකුණේ වම් පසට ගේනවා. එතකොට සමාන ලකුණේ දකුණු පස 35ට 55 එකතු කරාම 90යි. මේ 85 මේ පැත්තට අරගෙන යනවා. එතකොට අඩු කිරීම 85 90න් 85ක් අඩු වුණාම ඡේදනය යනවා 5ක් කියලා. අපි දැන් ඡේදනය හොයාගත්තා 5ක් විදිහට. දැන් මේ රවුම තුල 35ක් වෙන්න ඕන. අනුරාධපුරේ යාමට කැමති අය 35න් 5ක් ගත්තා නම් මෙතනට එන්නේ 30යි. මේ රවුම සම්පූර්ණයෙන් 55ක් විය යුතුයි. 5ක් ගත්තා කියන්නේ මෙතන 50ක් විදිහට එනවා. එහෙනම් ඔය ආකාරයෙන් තමයි අපිට වෙන් රූපය දක්වන්න පුළුවන්. දැන් අපි බලමු. හරි. මෙතනදී අහන්න පුළුවන් ප්‍රශ්න. ප්‍රශ්න වල පිළිතුරු සපයන්න තියෙන්නේ. මම ප්‍රශ්න දීලා නැහැ. මම අහන්න පුළුවන් ප්‍රශ්න ඔබෙන් විමසලා ඒවට උත්තර දෙන්න. මෙතනදී අහන්න පුළුවන් අනුරාධපුරේ හා නුවරඑළිය යන නගර දෙකම නැරඹීමට කැමති පිරිස කොපමණද කියලා 5 දෙනෙක් විදිහට ගන්න පුළුවන්. අනුරාධපුරේ පමණක් නැරඹීමට කැමති පිරිස 30 දෙනෙක් විදිහටත් නුවරඑළිය පමණක් නැරඹීමට කැමති පිරිස 50 දෙනෙක් විදිහටත් අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන්. හරි අපි ඊළඟ ගැටලුවට යමු. පන්තියක ළමයි 40ක් ඉන්නවා. උන් 40 දෙනා මෙල්ලේ හව ක්‍රිකට් ක්‍රීඩා කරනවා. 11ක් ක්‍රීඩා කරන්නේ 11 දෙනෙක් එල්ලේ ක්‍රීඩා කරනවා. 35 දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ක්‍රීඩා දෙකටම සහභාගී වෙන පිරිස අහන්නේ. සර්වත්‍ර කුලකේ අපි ලකුණු කරා. එල්ලේ ක්‍රීඩා කරන අය A සහ ක්‍රිකට් ක්‍රීඩා කරන අය B කියලා ගත්තා. එල්ලේ ගහන කට්ටිය 11 දෙනා එන අපි මෙතනින් 11 කියලා දාගන්න පුළුවන්. සර්වත්‍ර කුලකේ 40 එල්ලේ ක්‍රීඩා කරන කට්ටිය 11යි ක්‍රිකට් ක්‍රීඩා කරන අය 35ක් විදියට. ඡේදනය හොයාගන්න ඕන. සරලවම තේරෙන මේගොල්ලෝ ගහන්නේ ක්‍රිකට් හා එල්ලේ පමණයි. අපි එකතු කරොත් 35ට 11 කියන්නේ ක්‍රිකට් ගහන 35යි එල්ලේ ගහන 30 එල්ලේ ගහන 11 දෙනා එකතු කරාම එන්නේ 46යි. හැබැයි ඔක්කොම ඉන්නේ 40යි. එහෙනම් 6 දෙනෙක් තමයි වැඩිපුර තියෙන්නේ. වැඩිපුර 6 දෙනෙක් ඉන්නේ කොහොමද? ඒගොල්ලෝ ක්‍රීඩා දෙකම කරනවා. ඒ නිසා සරලව එහෙම අපිට ගන්න පුළුවන්. 35 11 එකතු කරාම 46යි. 46යි 40ක් කියන්නේ ඔක්කොම පිරිස 40යි. එහෙනම් වැඩිපුර 6 කියන්නේ ක්‍රීඩා දෙකම කරන කට්ටිය. එහෙම නැත්නම් අපිට අර විදිහට ගත්තොත් අපි ලියුවොත් A මේලේ B සමානයි NA එකතු කිරීම NB අඩු කිරීම NA ඡේදනය B මේලේ කියන්නේ ඔක්කොම 40යි NA 11යි ක්‍රිකට් ක්‍රීඩා කරන අය 35යි අඩු කිරීම NA ඡේදනය B සමාන ලකුණෙන් වම් පසට ගේනවා. සමාන ලකුණෙන් දකුණු පැත්තේ තියෙන 11 35 එකතු කරාම 46යි 40 සමාන ලකුණෙන් දකුණු පැත්තට යනවා ඍණ 40ක් විදිහට. කොට ඡේදනය යනවා 6ක් විදිහට. කලින් සරලව ගත්තා. එහෙනම් මෙතන 6යි. ක්‍රීඩා දෙකටම සහභාගී වෙන පිරිස 6යි. අපි වෙන රූපෙත් දක්වමු. එතකොට දෙකටම සහභාගී වෙන පිරිස 6යි. මෙතන 11න් 6ක් අඩු වුණාම එල්ලේ පමණක් ක්‍රීඩා කරන 5යි. ඒ වගේම සම්පූර්ණවම 35ක් වෙනවා. 35න් 6ක් අඩු වුණාම 29ක් ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරනවා. අපි ඊළඟ ගැටලුවට යමු. එක් දිනකදී සපත්තු අලවිසලකට පැමිණි පාරිභෝගිකයන් 65 දෙනෙකුගෙන් 18ක් සපත්තු මිලදී ගත් අතර විල තියෙන ඔක්කොම 65ක් සර්වත්‍ර කුලකය 65යි. එතකොට සපත්තු මිලදීගෙන තියෙනවා. ඒ වගේම සෙරප්පු මිලදීගෙන තියෙනවා. සෙරප්පු මිලදීගත් ගණන 34ක් විදිහට කියනවා. සපත්තු මිලදීගත් අය 18 දෙනෙක් කියන අපිට එන ලකුණු කරන්න පුළුවන්. සපත්තු මිලදීගෙන තියෙන අය 18යි.
සෙරප්පු මිලදීගෙන තියෙන අය 34ක් විදිහට. කිසිවක් මිලදී නොගෙන ගිය අය 24යි. එහෙනම් ඔය සපත්තු අරගෙනත් නැහැ, සෙරප්පු අරගෙනත් නැහැ. එහෙනම් කිසිවක් අරගෙන නොගිය අය නම් එළියේ දක්වන්න ඕන 21ක් විදිහට. දැන් සර්වත්‍ර කුලකයේ 65යි. කලින් අට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒකට මෙතන 21ක් තියෙනවා. මේ මේලේ විදිහට එන්නේ සපත්තු හා සෙරප්පු මිලදීගත් සියලු දෙනා එන්නේ 21ක් අඩු වෙන්න ඕන 65යි. 65න් 21ක් අඩු කරොත් අපිට එනවා 44ක් කියලා. එහෙනම් මේ තුනේම එකතුව 44යි. අපි සරලව කලින් විදිහට බලමු. මේ 18 සපත්තු ගත්ත කට්ටිය 34 සෙරප්පු ගත්ත කට්ටිය එකතු කරොත් 34ට 18 එකතු වුනහම එනවා 52. වැඩිපුර තියෙන දැන් නමුත් එන්න ඕන 44යි. ඇයි අපිට 52ක් ආවේ? එහෙනම් මේ දෙකම ගත්ත අය ඉන්න නිසා එහෙනම් 52න් අඩු කරන 44ක් 8ක් විදිහට එනවා. සපත්තු හා සෙරප්පු දෙකම මිලදී ගත්ත කට්ටිය 8 දෙනෙක් විදිහට අපිට ගන්න පුළුවන්. මම 18ක් වෙන මෙතනින් 8ක් ගියා. එහෙනම් මෙතන 10යි 34න් 8ක් අඩු වුණාම 26ක් විදිහට එනවා. පන්තියක උසස් පෙළ ගණිතාංශ ඉදිරිපත් වූ අතරින් වෙන රූපයක තොරතුරු දක්වලා තියෙනවා. මෙහි ABCD මගින් දැක්වෙන ප්‍රදේශ වචනයෙන් අහන්න. හරි. මේ තියෙන විභාගයේ සමත් පොඩි වෙනසක් තියෙනවා. විභාගයේ සමත් සිසුන් තමයි මේ කුලකයෙන් පෙන්නන්නේ. මේ කුලකයෙන් පෙන්නන්නේ පිරිමි ළමයි. එතකොට මෙතන B අකුරෙන් කියවෙන්නේ මේ B මේ රවුම් දෙකටමයි තියෙන්නේ. සරලවම කිව්වා. ඒ කියන්නේ B වලින් කියන්නේ විභාගයේ සමත් සිසුන්. ඒ වගේ මේකළු පිරිමි ළමයි වෙනවා. එහෙනම් අපි ගලපමු දැන්. එහෙනම් මෙතන මේකෙන් P අකුරෙන් පෙන්නන විභාගයත් සමත් වෙලා ඒකළු පිරිමි ළමයි. එහෙනම් B වලින් කියන්නේ විභාගයේ සමත් පිරිමි ළමයි. A වලින් කියවෙන්නේ එතකොට. එතකොට A වලින් දැන් B වලින් කියවෙන්නේ දැන් මේ සම්පූර්ණ රාමු තුළ ඉන්න විභාගයේ සමත් අය. B වලින් කියවෙන්නේ විභාගයේ සමත් පිරිමි අය නම් එහෙනම් A වලින් කියවෙන්නේ විභාගයේ සමත් ගැහැණු ළමයි. C වලින් කියවෙන්නේ මේ සම්පූර්ණ රාමුවේම ඉන්නේ පිරිමි ළමයි. B වලින් කියවුණා දැන් විභාගයේ සමත් පිරිමි කියන. එහෙනම් C කියන්නේ එහෙනම් විභාගයේ සමත් නැහැ. එහෙනම් විභාගයේ සමත් රවුමෙන් පිට තමයි C ඉන්නේ. නම් අනිවාර්යයෙන්ම C විභාගයේ අසමත් වෙලා. මේ පිරිමි රවුමේ ඇතුළේ නිසා යා පිරිමි ළමයි. C කියන්නේ විභාගයේ අසමත් පිරිමි ළමයි. D ගත්තොත් පිරිමි ළමයි රවුමෙන් පිට. එහෙනම් යා ගෑන් ළමයි. මේ රවුමෙනුත් පිට විභාගයේ සමත් රවුමෙනුත් පිට තමයි D ඉන්නේ. එහෙනම් යා විභාගයේ සමත් නැහැ. එහෙනම් විභාගයේ අසමත් මොන ළමයිද ගෑන් ළමයි තමයි D වලින් පෙන්නන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් A වලින් කියන්නේ කවුද? විභාගයේ සමත් හැබැයි පිරිමි ළමයි රවුමෙන් පිට. එහෙනම් ගැහැණු ළමයෙක් විභාගයේ සමත් ගැහැණු ළමයි. උඩ B අකුරෙන් B නම් විභාගයේ සමත් පිරිමි ළමයි. විභාගයේ සමත් පිරිමි ළමයි. C වලින් විභාගයේ සමත් නැහැ රවුමෙන් පිට. එහෙනම් විභාගයේ අසමත් පිරිමි ළමයි. D අකුරෙන් විභාගයේ අසමත් ගැහැණු ළමයි විදිහට ගන්න පුළුවන්. හරි අපි ඊළඟ ගැටලුවට යමු වෙමු. පාසලක සිසුන් 60 දෙනෙකුගේ නියුත් කණ්ඩායමක් අධ්‍යාපන චාරිකාවකට සහභාගී වෙලා තියෙනවා. ඉනු 25 දෙනෙක් ගැහැණු ළමයිලු අතරමඟ නැමුතුණු ස්ථානයකදී අයිස්ක්‍රීම් මිලදීගෙන කෑවේය. අයිස්ක්‍රීම් කාපු මුල පිරිස 36යි. එතෙන්දී මෙතනදී සර්වත්‍ර කුලකයේ විදිහට අරගෙන කුලක දෙක ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි. අපිට එක කුලකයක් විදිහට නම් ගන්න පුළුවන් ගැහැණු ළමයි කියන කුලකය. හරි. නම් කරගමු ගැහැණු ළමයි කියලා. එතන අනිත් කුලකයේ විදිහට බොහෝ දෙනෙක් ගන්න හදන පිරිමි ළමයි. අපි එසේ ගන්න බෑනේ අපිට කොහොමද ඒතර ඡේදනයක් ගන්න. ඒතර ගැහැණු ළමයි දෙක පිරිමි ළමයි දෙක තමයි තියෙන්නේ. අදහසක් එන්නේ නැහැ. හොඳින් බලන්න මෙතන තව දෙයක් තියෙනවා. මොකද කරලා තියෙන්නේ මේගොල්ලෝ? අයිස්ක්‍රීම් මිලදීගෙන කෑවේ. එහෙනම් අපිට මේ උපකුලකයෙන් ගන්න පුළුවන් අයිස්ක්‍රීම් මිලදීගෙන කාපු අය. එහෙනම් අයිස්ක්‍රීම් මිලදීගෙන කාපු අය. රයිට්. අපි දැන් තොරතුරු ලකුණු කරොත් හරවත්ව කුලකයේ සිසුන් 60යි. ඒ වගේම ගැහැණු ළමයි දීලා තියෙනවා කීයද 25ක් ලකුණු කරා. අයිස්ක්‍රීම් කාපු මුළු පිරිස කියන්නේ ගැහැණු ළමයි පිරිමි ළමයි අයිස්ක්‍රීම් කාපු ඔක්කොම 36යි. මෙතන අපි ලකුණු කරනවා 36ක් විදිහට. දැන් අපිට ඡේදනය හොයාගන්න. ඡේදනය කියවෙන්නේ ගැහැණු ළමයි මේ රතු පාට ගැහැණු ළමයි රවුමටත් ඇති අයිස්ක්‍රීම් කාපු. එහෙනම් නම් කරන්නේ වෙන්නේ ගැහැණු ළමයි. අයිස්ක්‍රීම් කාපු ගැහැණු ළමයි තමයි මෙතන ඉන්නේ. අපිට දීලා තියෙනවා අයිස්ක්‍රීම් නොකාපු පිරිමි ළමයි 16ක් කියලා. මේ සම්පූර්ණ රවුමේ ඉන්නේ අයිස්ක්‍රීම් කාපු අය. නා අයිස්ක්‍රීම් නොකාපු පිරිමි ළමයි නේ. ඉතලා අයිස්ක්‍රීම් කාලා නැත්නම් මේ රවුමෙන් කොහොමද පිට. පිරිමි ළමයි නම් ගැහැණු ළමයි රවුමෙනුත් පිට. එහෙනම් මෙතනින් අපි ලකුණු කරගන්න පුළුවන් 16ක් විදියට මොනවද? අයිස්ක්‍රීම් නොකාපු පිරිමි ළමයි. හරි. දැන් අපිට මෙතනදී මේ තුනම කියන්නේ මේ ගැහැණු ළමයි සහ අයිස්ක්‍රීම් කාපු මුළු පිරිසේ
එකතුව විදිහට ගන්න පුළුවන් 60න් 16ක් අඩු කරලා. 60 අඩු කිරීම 16 44යි. අපි දැන් එකතු කරලා බලමු ගැහැණු ළමයි සහ අයිස්ක්‍රීම් කාපු දෙකේම එකතුව 25ට 36යි. එකතු කරාම ලැබෙන්නේ 61ක්. වැඩිපුර ලැබෙලා තියෙනවා. 44යි ඉන්න ඕන. මේ තුනම එකතු කරාම 44යි. නමුත් මේ දෙක එකතු වෙනවා 61ක්. ඒ කියන්නේ ඡේදනය තියෙනවා 61කින් අපි අඩු කරනවා 44ක් 17ක් විදිහට. එහෙනම් අපි ඡේදනයේ විදිහට 17ක් කියන්නේ මොනවද? අයිස්ක්‍රීම් කාපු ගෑනු ළමයි 17 එන මේ සම්පූර්ණ 25ක් වෙන්න නම් 25න් 17 අඩු කරාම 8ක් වෙන්න ඕන. 36ක් වෙන්න නම් 36න් 17 අඩු කරාම මෙතන 19ක් විදිහට එනවා. අපිට තොරතුරු වෙන රූපය දැක්කුවා. මේ ප්‍රශ්නේ විදිහට අහනවා අයිස්ක්‍රීම් නොකෑ ගෑනු ළමයි ගන්න කීයද කියලා. අයිස්ක්‍රීම් නොකාපු ගෑනු ළමයි විදිහට එන්නේ මේ අයිස්ක්‍රීම් කාපු ගෑනු ළමයි 17 එනම් අයිස්ක්‍රීම් නොකාපු ගෑනු ළමයි පිරිස 8ක් විදිහට තමයි පිළිතුර ලැබෙන්නේ. හරි අපි මේ ප්‍රශ්නෙම තව කොටසක් තියෙනවා අයිස්ක්‍රීම් කෑ මුළු පිරිස ප්‍රතිශතයක් විදිහට දක්වන්නත් තියෙනවා. හරි. අපිට අයිස්ක්‍රීම් කාපු මුළු පිරිස ප්‍රතිශතයක් විදිහට දක්වන්න පුළුවන්. ඔක්කොම පිරිස 60ක් නේ ඉන්නේ. ඒකට 60න් අයිස්ක්‍රීම් කාපු කට්ටිය ඉන්නේ 36යි නම් භාගයක් විදිහට ලිව්වොත් 60න් නම් 36යි ප්‍රතිශතයක් කියන්නේ ගුණ කරනවා 100න් සුළු කරනවා 60ට 20 3යි 100ට 20 5යි. ඒකට 36 5න් ගුණ කරනවා. ඒ අගය 3ෙන් බෙදනවා 60ක් විදිහට තමයි අයිස්ක්‍රීම් කෑ මුළු පිරිස ප්‍රතිශතයක් විදිහට එන්නේ. right. අපි බලමු අවසාන ගැටලුව විදිහට. රතු පාට මල් පිපෙන පැල තියෙන ඕකීඩ් පැල තියෙන උඳුරු කරලා තියෙන ප්‍රදේශයක් මුළු ඕකීඩ් පැල ගන්න 44ක්ලු. මුළු ඕකීඩ් පැල කියන්නේ මේ රවුම ඇතුලේ 44ක් වෙන්න ඕනේ. එතකොට මෙතන පහසුවෙන්ම අපිට හොයාගන්න පුළුවන් අගයක්. ඒකට මෙන්න මෙතන 44ක් විය යුතුයි. එතකොට අපිට 32ක් කියලා ගන්න පුළුවන් ඕකීඩ් පැල ප්‍රමාණක්. රතු පාට මල් පිපෙන්නේ නැති ඕකීඩ් පැල 32ක් විදිහට 44න් 12 අඩු කරාම රතු පාට මල් නොපිපෙන ඕකීඩ් පැල එහෙනම් ඉන්නේ 32ක් විදිහට. පළවෙනි කොටසේ උත්තරේ විදිහට අපිට ලැබෙන්න ඕන 32ක් විතර. අඳුරු ප්‍රදේශයේ වචනෙන් ඉදිරිපත් කරන්න තියෙනවා ඕකීඩ් පැල නොවන සහ ඕකීඩ් අඳුරු ප්‍රදේශ ඕකීඩ් පැල නෙමෙයි ඕකීඩ් පැල නොවන. ඒ වගේම රතු පාට මල් පිපෙන්නෙත් නැහැ. එහෙනම් මේ දෙකම එන විදිහට කියන්න ඕන. අපිට කියන්න පුළුවන් එහෙනම් ඕකීඩ් පැල නොවන රතු පාට මල්ද නොපිපෙන පැල කියලා. තවන්නේ තියෙන මුල් පැල ගන්න 100ක් නම් අඳුරු ප්‍රදේශයට අයත් සංඛ්‍යාව අහනවා. එතකොට මෙතන 44යි. මෙතන 40යි කියන 84ක් වෙන 100න් 84ක් අඩු වුණාන් පස්සේ අපිට ගන්න පුළුවන් 16ක් විදියට කියලා. එහෙනම් තවානේ තිබු මුළු පැල ගන්න 100 නම් අඳුරු ප්‍රදේශයට පැල ගන්න එන්නේ 16ක් විදියට. හරි. එහෙනම් කුලක පාඩමේ ගැටලු බොහෝමයක් අපි කතා කරා. විභාගය තුල අනිවාර්යෙන් ලැබෙන ප්‍රශ්නයක්. ඒ නිසා නැවත හොඳින් බලලා අභ්‍යාස විදියට පෙළ පොතේ අභ්‍යාස කරන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් පාඩමකින් අපි නැවත හමු. සුබ දවසක් සියලු දෙනාට.